right හරි අපි කතා කර හිටියේ අද බදාදා නම් පෙරේදා ඉරිදා වීම කීයද කිව්වේ නිමන්ති බිඳුවයි කොහෙත්ම වෙන්න බෑ අද බදාදා නම් පෙරේදා සඳුදානේ වෙන්න බෑ නේද ලකුණු බිඳුවයි දාගන්නකෝ තුන්වෙනි එක එකම වර්ගයේ හා එකම ප්‍රමාණයේ නිල් පෑන් 15ක් කළු පෑන් 10ක් අඩංගු පෙට්ටියකින් ඇතුළත නොබලා ඉවතට ගත් පෑන නිල් පෑනක් වීම right පෙට්ටියක තියෙනවා නිල් පෑන් 15යි කළු පෑන් 10යි නිල් පෑන් 15යි කළු පෑන් 10ක් තියෙනවා. ඕකට අත දාලා ගත්තොත් ඉවතට එන පෑන මේකට අත දාලා ගත්තොත් ඉවතට එන පෑන අහක බලාගෙන ගන්නවා. ඒක නිල් එකක් වීම. මේක අහමු සිදුවීමක් නේද? කියන්නකො මේකට ලකුණු කීයක්ද දෙන්නේ? මේකට අත දාලා අහක බලාගෙන ගන්නවා පෑනක්. ඒ ගන්න එක නිල් පෑනක් වීම. ඔයාලා ලකුණු කීයක් දෙනවද? මම නම් කරන්නේ නැතුව අහන්නම්. දෙකෙන් එකක්. හරි පුතේ හරි. ඔන්න මම මෙන්න මෙහෙම කතාවක් කියනවා. මේකේ දෙකෙන් එකත් අතර එක තමයි නේද? නිල් 5යි මෙහෙම හිතන්නකෝ. නිල් 5යි කළු පෑන් 5යි තියෙනවා. දෙන්නම සමානව තියෙනවා. මම මේ පෙට්ටියට අත දාලා අහඹු ලෙස පෑනක් ගන්නවා. ගත්තොත් ඒ පෑන නිල් පෑනක් වීමේ සම්භාවිතාව කීයද? මේ පෙට්ටියට අත දාලා ගත්තොත් ඒ පෑන නිල් පෑනක් වෙන්න තියෙන ඉඩකඩ කොච්චරයිද? දරුවනේ? දෙකෙන් එකයි. ඒක දෙකෙන් එකයි. ඒක නිල් පෑනුයි කළු පෑනුයි සමසමව තියෙන්නේ. නමුත් මේක එහෙම නෙවෙයිනේ. මේක වැඩියෙන් ඉන්නේ කවුද? නිල් පෑන්. එහෙනම් මේකට අත දාලා ගත්තොත් අපේ අතට වැඩිපුර එන්න ඉඩකඩ තියෙන්නේ කවුද? නිල් පෑන්. වැඩිපුර ඉන්න ඉඩකඩ තියෙන්නේ නිල් පෑන්. එහෙනම් භාගයක් දෙන එක සාධාරණද? නිල් පෑනක් ලැබෙන්න තියෙන ඉඩකඩ අඩුද වැඩිද? වැඩි. එහෙනම් ඒකට ලකුණු කීයක්ද දෙන්න ඕනේ? ලකුණු කීයක්ද? නිල් පෑනක් ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙනම් ඒකට භාගයක් දෙන එක සාධාරණ නෑ. එහෙනම් ඒකට කොහොම ලකුණක්ද දෙන්න ඕනේ? දෙකෙන් එකත් අතර. ඔව් පුතේ මේ දෙන්න අතර ලකුණක්. එහෙනම් ඒකට ඉන්නේ දෙකෙන් එකක් අතර. දෙකෙන් එකක් අතර ලකුණක් දෙන්න ඕනේ. නිල් පෑනක් එන්න තියෙන ඉඩකඩ වැඩි. තේරුණාද? ඔව් සර්. තේරුණා නේද? හරි. ඊළඟ එක පැතිවල එකේව 3යි දෙකේව 3යි ධාතු කැටයක්. ඔයාලා දන්නවනේ ධාතු කැටේ පැති 6ක් තියෙනවා.
පැති තුනක දෙක තියෙනවා. පැති තුනක එක තියෙනවා. පැති තුනක දෙක තියෙනවා. අනිත් පැති තුනේ එක තියෙනවා. එහෙනම් මේක උඩ දැම්මොත් අංක 1 උඩට වැටෙන්න තියෙන ඉඩ කඩයි. අංක 2 උඩට එන්න තියෙන ඉඩ කඩයි. වෙනස්ද සමානද? වෙනස්. ඔව්. පැති තුනක තියෙන්නේ එක ඒවා. පැති තුනක තියෙන්නේ දෙක ඒවා. එහෙනම් මේක උඩ දැම්මොත් උඩ පැත්තට අංක 1 එන්න තියෙන ඉඩ කඩයි. අංක 2 එන්න තියෙන ඉඩ කඩයි. වෙනස්ද සමානද? හොඳටම වා ගන්න හිතේ. සමානයි. සමානයි. සමානයි නේද දරුවෝ? පැති තුනක එක ඒවා. පැති තුනක දෙක ඒවා. සමානනේ. එහෙනම් ඒකට අපි ලකුණු කීයක්ද දෙන්න ඕනේ? දෙකෙන් එකක්. දෙකෙන් එකයි. ඒකට දෙන්න ඕනේ ලකුණු දෙකෙන් එකයි. දාන්නකො දෙකෙන් එකක්. දෙකෙන් එකක්. 1යි 11යි තියෙන්නේ. ඒක පුතේ ක්‍රමාව දාන්න බැරි වෙලා 11 නෙවෙයි එකේව දෙකක් හරි. තරඟයකදී කාසිය වාසිය ලැබීම කියන ලකුණ දෙකෙන් එකයි. දෙකෙන් එකයි. දෙකෙන් එකයි. හරි. 6 බල දාගන්නේ. 1 සිට 10 තෙක් අංකෙලිය වූ සමාන කාඩ්පත් 10ක් අඩංගු මල්ලකින් ඉවතටගත් කාඩ්පතේ අංක 3ට වැඩි අගයක් ලැබීම. අංක 3ට වැඩි අගයක්. 1 2 3 4 5 6 7 8 9 10. ඔන්න අංක 10 ලියපු කාඩ් 10ක් තියෙනවා. අපි හිතමු පෙට්ටියක තියෙනවා කියලා. ඕකට අත දාලා අහඹුලස් කාඩ් එකක් ගන්නවා. ඒ ගන්න කාඩ් එකේ අංකය 3ට වැඩි අගයක්. 3ට වඩා වැඩි අගයක්. පෙට්ටියක මේ කාඩ් තියෙනවා. ඕකට අත දාලා කාඩ් එකක් ගන්නවා. ඒ ගන්න කාඩ් එක එකට වඩා වැඩි අංකයක් තියෙන්න තියෙන ඉඩ කඩ අඩුයිද වැඩිද? වැඩි. අඩුද වැඩිද? වැඩි. වැඩි. ඔත් කියන්නේ අනිත් අය අඩුයිද වැඩිද? වැඩි. වැඩි නේ? වැඩි. වැඩි. තේරුණා නේද? හරි. දැන් මම මෙහෙම කියනවා. මං මේකට අත දාලා ගන්නවා කාඩ් එකක්. දැන් අපි මං තව කවුරුහා හරි එක්ක ඔට්ටුවක් අල්ලනවා. 3ට වඩා වැඩි අගයක් ලැබුණොත් මම දිනු. මට දෙන්න ඕනේ රුපියල් 1000. හරි. 3 හරි 3ට වඩා අඩු අංකයක් ලැබුණොත් මම පරාදයි. එහෙනම් මන් දෙන්න ඕනේ එයාට 1000. කවුද මේ සෙල්ලමට කැමති? මගෙත් එක්ක. ඇත්තටම දෙනවා. හැබැයි මම දිනුවොත් මට 1000ක් දෙන්න ඕනේ. ඔයාලා කවුරු හරි දිනුවොත් ඔයාලට 1000ක් දෙනවා. මම ඉල්ලන්නේ මොකද්ද? 3ට වඩා වැඩි අංකයක් ලැබුණොත් ඔන්න මම දිනු. 3 හරි ඊට අඩු අංකයක් හරි ලැබුණොත් ඔයාලා දිනු. 1000 ඔට්ටු අල්ලලා සෙල්ලම කරන්න යන්නේ. කවුද කැමති මේ සෙල්ලමට එන්න? කවුද කැමති? ඇත්තටම දෙනවා 1000. දැන් දෙනවා. මොකද කියන්නේ පසන්? බැරිද මේ සෙල්ලමට එන්න? පසන්? හරි.
ඔයාලට තේරෙනවා ඇති මං කියන්න යන දේ තේරෙනවා ඇති. එහෙම ඔට්ටු ඇල්ලුවොත් වැඩිපුර දිනන්න ඉඩ කඩ තියෙන කවුද දරුවනේ? මමද අනිත් කෙනාද? මම නේද? මම කියනවා මේකට අත දාලා ගත්තොත් 3ට වඩා වැඩි අංකයක් ආවොත් මම දිනු. එහෙනම් මම දිනන්න තියෙන ඉඩ කඩ වැඩිනේ. බල කවුරුත් කැමති වෙන්නේ නැහැ මේ සෙල්ලමට. ඇයි? මම දිනන්න ඉඩ කඩ වැඩි. එහෙනම් ඔයාලා මට කියන්න දැන් තේරෙන්නේ නැති ඔය සිදුවීමට ඔයාලා ලකුණු කීයක්ද දෙන්නේ? ඔය සිදුවීම එකත් අතර එකත් අතර දාගන්න දෙකෙන් එකත් අතර වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. 7 වෙනි එක 7 අනුයාත ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක එකතුව සමචතුරස්‍ර සංඛ්‍යාවක් වීම. මට කියන්න පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා ටික පිළිවෙලින් කීයද? 3 6 ඕවනේ අනුයාත කියන්නේ එක ළඟ කට්ටිය. මේ දෙන්න එකතු කරොත් කීයද? 4යි. ඔව්. මේ දෙන්න එකතු කරොත් කීයද? 9යි. මේ දෙන්න 16යි. මේ දෙන්න 25යි. එක ළඟ දෙන්නෙක් එකතු කරොත් මේ මොනවද එන සංඛ්‍යා වර්ගය? සමචතුරස්‍ර සංඛ්‍යා. එහෙනම් අනුයාත ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක එකතුව සමචතුරස්‍ර සංඛ්‍යාවක් වීම. කීයද පුතේ දෙන්න පුළුවන් ලකුණ? 1 අනිවාර්යෙන් වෙනවමයි නේ. අනිවාර්යෙන් වෙනවාමයි. ලකුණු එකක් දාන්න. අන්තිම එක ඔබේ පන්තියේ තෝරාගත් ළමයෙකුගේ උපන් දවස සඳුදා වීම. ඔයාලා දෙන ලකුණ කියන්න මට. බල පන්තියේ ළමයෙකුගේ උපන් දිනය සඳුදා වීම. දෙන ලකුණ කීයද? 0.2 එකත් අතර 0.1 අතර. තව චුට්ටක් හිතන්න. මේ 0.2 එකත් අතර 0.2 එකක් අතර නේද? ඔව් සර්. ඔව්. දැන් ඔයාලගේ පන්තියේ එහෙම ඕනේ. ඔයාලගේ පන්තියේ ළමයෙක්ගේ උපන්දිනය සඳුදා වෙන්න තියෙන ඉඩකඩ අඩුයිද වැඩිද? ඒක කියන්නකෝ මට. ඔයාලා පන්තියේ ළමයෙක්ගේ උපන්දිනය සඳුදා වීමට තියෙන ඉඩකඩ අඩුද වැඩිද? අඩුයි. සඳුදා වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. සඳුදා නොවෙන්න තියෙන ඉඩකඩ වැඩි. නේ? එහෙනම් සඳුදා වීම වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. වෙන්න තියෙන ඉඩකඩ අඩුයි නම් ලකුණු දෙන්නේ කොහමද? බිඳුවක් භාගයක් අතර. බිඳුවක් භාගයක් අතර ලකුණක් දෙන්න. බිඳුවක් භාගයක් අතර. right. දැන් එහෙනම් ඔයාලට තේරෙන්න ඇති. මට කියන්නේ මේවට දෙන ලකුණු ආයි පාරක්. කොහෙත්ම වෙන්නේ නැත්තම් ලකුණ කීයද පුතේ? කොහෙත්ම වෙන්නේ නැත්තම් බිඳුවයි. අනිවාර්යෙන් වෙනවා නම් 1යි. වීම නොවීම සමාන නම් දෙකෙන් එකයි. වීමට වැඩි ඉඩකඩක් තියෙනවා නම් දෙකෙන් එකත් අතර වීමට අඩු ඉඩකඩක් නම් දෙකෙන් එකක් අතර. හොඳයි.
දැන් තේරුණානේ. හරි පුතේ. අපි අර ටියුට් එක නැති දරුවා පොඩි උදව්වක් කරමුකෝ නේද? විනාඩියක් අරගෙන කියන්නකෝ ලකුණු. ඒක මං ඉක්මනට කියාගෙන යන්නම්. කවුද ගෙහාරා නේද පුතේ? පුරව ගන්න පුළුවන් වුණාද දරුවෝ? ඔව් සර්. ඔව්. ගසකින් ගිලිහුණු ගෙඩියක් පොළවට ඒක තියෙනවනේ. නැගෙනහිරින් ඉර පෑවීම. ලකුණු කීයද පුතේ? 1 එකයි. අද සඳුදා නම් හෙට බදාදා වීම කීයද? 0 අද සඳුදා හෙට බදාදා වෙන්න බෑ, හෙට අඟහරුවාදා 0යි. හරි පුතේ. තරමින් සමාන රතු පබළු 10ක් නිල් පබළු 2ක් ඇති බෑගයකින් ගත් පබළුව රතු වීම කීයද? 2කින් එකත් ඔව්. අතර දෙකෙන් එකත් අතර වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. හරි. පැතිවල අර අපි කිව්ව එක නේද? අර අපි කරපු එක තියෙනවනේ. ඒක මම කියන්නේ කාසිය වාසිය තියෙනවා. ඒක කියන්නෙත් නෑ. 1 සිට 6 තෙක් අංක ලියපු ධාතු කැටයක් ඉදදීමේදී ආයකත් මං කරානේ. ඔත්තේ සංඛ්‍යා දෙකක එකතුව ඉරට්ට සංඛ්‍යාවක් වීම. කීයද දැම්මේ? 1 ඔව්. ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කරොත් අනිවාර්යෙන් ඉරට්ට සංඛ්‍යාවක්මයි ලැබෙන්නේ. ලකුණු 1යි. ඔබේ පන්තියේ තෝරාගත් ළමයෙකුගේ උපන්දිනය ජනවාරි 2 වීම. කීයද පුතේ දුන්නේ ලකුණු? 0වත් 2ත් එකත් අතර 0වත් 2කින් එකත් අතර. 0වත් 2කින් එකත් අතර. right. මිනිසෙකු මිය යන දවස සඳුදා වීම. මිනිසෙකු මිය යන දවස සඳුදා වීම. කීයද ලකුණ? කීයද? 0වත් 2කින් එකත් අතර 0වත් 2කින් එකත් අතර. හරියට හරි. හරි. මිය යන දවස සඳුදා වීම. right. හරි. එහෙනම් හොඳයි. ඔයාලා හරියට උත්තර දුන්නා. මම හිතනවා මේක තේරෙන්න ඇති කියලා. හරි. ඊට පස්සේ පුතේ අපි කතා කරමු පුතේ මම මේක ලියන්න දෙන්නේ නැහැ. චුට්ටක් අහගන්නකෝ. මේක ලියන්න දෙන්නේ නැහැ. අහඹු පරීක්ෂණයක තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා. අහඹු පරීක්ෂණයක ලක්ෂණ ටිකක්. මම මේක ලියන්න දෙන්නේ නැහැ. ගණිතයේදී ඕවාහන්නේ නැහනේ. අපිට ගණන් හදන්න දෙන්නේ. අහඹු පරීක්ෂණයක ලක්ෂණ ටිකක්. මේ ටික ඔලුවට දාගන්න. මේ කාසියා. මේ කාසිය උඩ දැමීම අහඹු පරීක්ෂණයක්ද නැද්ද? මේක උඩ දැමීම අහඹුද නැද්ද? අහඹුයි. එහෙනම් අහඹු පරීක්ෂණයක ලක්ෂණ තමයි මේක උඩ දැම්මොත් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද පුතේ? මේක උඩ දැම්මොත් මේ කාසිය උඩ දැම්මොත් මොනවද ලැබෙන්න පුළුවන්? ඔව්, සිරස වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් අගේ වැටෙන්න පුළුවන්. එහෙනම් පුතේ අහඹු පරීක්ෂණයක එක ලක්ෂණයක් තමයි පරීක්ෂණය කරන්න කලින් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල සියල්ල කියන්න පුළුවන්. වෙන්නේ මොනවද කියලා සියල්ල කියන්න පුළුවන්. මේක උඩ දැම්මොත් වෙන්නේ මොනවද? මේක උඩ දැම්මොත් වෙන්නේ මොනවද? සිරස වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් අගේ වැටෙන්න පුළුවන්. ඔන්න ඒක ලක්ෂණයක්.
අනිත් ලක්ෂණය තමයි පුතේ මන් දැන් ඔන්න උඩ දානවා. දැන් උඩ දැම්මොත් හරියටම ලැබෙන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන්ද? හරියටම ලැබෙන්නේ මොකද්ද කියලා පුළුවන්ද? බෑ. අන්න තව ලක්ෂණයක්. අහමු පරීක්ෂණයක එක් එක් අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතව කියන්න බෑ. මන් දැන් මේක උඩ දැම්මොත් මොකක්ද වැටෙන්නේ කියලා කාටවත් හරියට කියන්න බෑ. ඔන්න දෙවෙනි ලක්ෂණය. ඊළඟ එක තමයි පුතේ මේක උඩ දාපුවාම ලැබෙන ප්‍රතිඵලවල දැන් ඕම් පළවෙනි සැරේ උඩ දානවා. සිරස වැටෙනවා. ඊළඟ සැරේ උඩ දානවා. මොකක්ද වැටෙන්නේ? පළවෙනි සැරේ සිරස වැටුණොත් දෙවෙනි සැරේ වැටෙන්නේ මොකක්ද? පළවෙනි සැරේ සිරස වැටුණොත් දෙවෙනි සැරේ වැටෙන්නේ මොකක්ද? ඒත් සිරස හරි අගය හරි දෙකෙන් එකක්. එහෙනම් පළවෙනි සැරේ සිරස වැටුණා කියලා දෙවෙනි සැරේ අගය වැටෙන්නේ නැහැ. එහෙම ලැබෙන ප්‍රතිඵලවල රටාවක් තියනවාද? රටාවක් තියනවාද? රටාවක් නැහැ. රටාවක් තියනවා නම් ටිකට් ගහනකොට ට්‍රොස් එක දානකොට නේද? කියන්න බෑනේ පළවෙනි සැරේ සිරස වැටුණා නම් ඊළඟ සැරේ අගය කියලා ඉල්ලනවනේ. එහෙම රටාවක් නැහැ. පළවෙනි සැරේ සිරස, ඊළඟ සැරේ අගය, ඊළඟ සැරේ සිරස, ඊළඟ සැරේ අගය. එහෙම පුළුවන්ද කියන්න? පුළුවන්ද? බෑ. එහෙනම් ලැබෙන ප්‍රතිඵලවල රටාවක් නැති වෙන්න ඕනේ. ඔයාලට තේරුණාද පුතේ මං කිව්ව මේ ලක්ෂණ ටික? මං ඒවා ලියා ගන්න දෙන්නේ නැහැ. ගණිතේ වැඩි පොත් පුරවන විෂයක් නෙවෙයි ගණන්. චුට්ටක් බලා ගන්නකෝ මේ ලක්ෂණ ටික මං ලියාපු ටිකක් තියෙනවා. අහඹු පරීක්ෂණයක ලක්ෂණ පේනවද පුතේ? අහඹු පරීක්ෂණයක ලක්ෂණ මෙන්න මේ තියෙන්නේ. පේනවද? ඔව් සර්. පේනව නේද? ටක් කියවලා බලන්නකෝ. අර මං කිව්ව කාරණා ටික. එකම තත්ත්වය යටතේ පරීක්ෂණය ඕනෑම වාර ගණනක් කරලා බලන්න පුළුවන්. මට කාසිය ඕන් තරම් උඩ දා බලන්න පුළුවන්. එකම තත්ත්වය යටතේ පරීක්ෂණය ඕනෑම වාර ගණනක් කළ හැකි වීම. එක ලක්ෂණයක්. දෙක පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵලය පරීක්ෂණය කරන්න කලින් කීමට නොහැකි වීම. පරීක්ෂණය කරන්න කලින් මොකක්ද වැටෙන්නේ සිරසද අගයද කියලා හරියටම කියන්න බෑ. අන්තිම එක තමයි පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල සියල්ල ඒකම ලියලා ආයෙ පාරක් නේද? හරි. ඒකමයි ආයෙ ලියවිලා තියෙන්නේ. හරි. ඔයාලට තේරුණානේ නේද? ඔය මං කිව්ව ලක්ෂණ ටික තියෙනවා අහඹු පරීක්ෂණයක් නම්. right. ඊට පස්සේ ලියා ගන්න සාර්ථක භාගය. ඊට පස්සේ ලියා ගන්න පුතේ මාතෘකාවක් සාර්ථක භාගය.
सार्थक भागय सार्थक भागय क्या गलत होते सार्थक भागय सार्थक भागय හරි මම පොඩි වැඩක් කරනවා ඈ ඔයාලා මට ඒකට උදව් කරන්න ඕනේ මේ කාසිය මම උඩ දානවා 20 පාරක් වාර ගණන කීයද 20 පාරක් උඩ දානවා වාර ගාන කවුද මට ගණන් කරලා දෙන්නේ වාර ගාන මම උඩ දාන වාර ගාන කවුද මට ගණන් කරලා දෙන්නේ කවුද right දැහැමි මම දැන් කාසිය උඩ දානකොට වාර ගාන ගණන් කරලා දෙන්න ඕනේ දැහැමි ඈ 20 පාරක් උඩ දානකොට හරි කියලා කිව්වනම් හරි මම දැහැමි ඊළඟට කවුද තව එක්කෙනෙක් සිරස වැටෙන වාර ගණන ගණන් කරන්න ඕනේ. තව එක්කෙනෙක් අගය වැටෙන වාර ගණන ගණන් කරන්න ඕනේ. හරි. දැන් මම මේ කියන අnder තේරෙනවද? නෑ නේද? තේරෙන්නේ නෑ නේද? මෙහෙමයි කියන්නේ. දැන් මොන්න කරන්න කලින් මම ඔට්ටුවට නෙවෙයි මේ කියන්නේ ඈ. දැන් ඔන්න මම උඩ දානවා කාසිය. උඩ දාලා කියනවා මොකද්ද වැටුනේ? අගය වැටුණා කියලා. හරි. ඊට පස්සේ ඔන්න තව පාරක් උඩ දානවා. අන්න ආයෙ පාරක් අගය වැටුණා. ඔන්න ආයෙ පාරක් උඩ දානවා. ආයෙත් වැටුණා සිරස. මම කී පාරක් උඩ දැම්මද? තුන් පාරක් වැටුණා. සිරස කී පාරක් වැටුණාද? එක පාරක් අගේ කී පාරක් වැටුණාද? දෙපාරක් පාරයි. හරි. දැන් පුතේ මේක මම 20 පාරක් උඩ දානකොට ඔය ඔක්කොම එක්කෙනෙකුට ගණන් කරන්න බෑනේ. දැන් එහෙනම් දැහැමි වාර ගාන ගණන් කරන්න. පෙරද්දුවොත් ටොක්ක්ක් ඈ සිරස වැටෙන වාර ගාන කවුද ගණන් කරන්නේ? ඈ දෙන්නේ සිරස වැටෙන වාර ගාන ගණන් කරන්නේ කවුද? කියන්න කැමැත්තෙන් එක්කෙනෙක්. එහෙනම් මම නම් කරන්නම්. ස්නේහා සිරස වැටෙන වාර ගාන ගණන් කරන්න. ලේසි වැඩක් තියෙනවා මොකක්ද? සිරස මං කියනවානේ වැටෙන්නේ මොකක්ද කියලා. සිරස වැටෙනවා කිව්වොත් එකක් දාගන්න. ප්‍රගණන දාන්නවානේ. සිරස වැටෙනවා කියනකොට එක එක දාගෙන යන්න. අගේ වැටෙනවා කිව්වොත් මෙහෙම දාන්න. අගේ ගණන් කරන්නේ කවුද? අගේ වැටෙන ගාන මම පසන්. අගේ වැටෙන වාර ගාන පසන්. හරි. දැන් උඩ දානකොට මං කියනවා ඈ. හරි. ස්නේහා සිරස කියලා ලියලා මෙහෙම ප්‍රගණන දාගෙන යන්න. අගය පසන් බලන්න. දැහැමි මුළු වාර ගාන බලන්න. හරි. ඔන්න දැන් වැඩි පටන් ගන්නවා. ඔන්න උඩ දානවා. එක පාරයි වැටුනි සිරස පහ. ඒ කියන්නේ අගයනේ නේද? අගය. දැන් සිරස එක පාරයි අගය එක පාරයි. ඔන්න ආයෙ උඩ දැම්මා.
සිරස වැටුණා. ඔන්න ආයෙ උඩ දැම්මා. සිරස වැටුණා. ආයෙ උඩ දැම්මා. සිරස වැටුණා. ආයෙ උඩ දැම්මා. මාර වැඩේනි. ආයෙ සිරස. අගය වැටුණා. අගය වැටුණා. අගය වැටුණා. අගය වැටුණා. අගය වැටුණා. අගය වැටුණා. සිරස වැටුණා. සිරස වැටුණා. සිරස වැටුණා. ස්නේහා වාර කීයද පුතේ? 8යි සර්. 8යි. අගේ වැටුණා. අගේ වැටුණා. අගේ වැටුණා. සිරස වැටුණා. අගේ වැටුණා. රවීස හරි. හරිද? හරි සර්. හරි. හරි. එහෙනම් වාර 20 හරි. එහෙනම් කියන්න බලන්න ස්නේහා සිරස කී පාරක් වැටුණාද? 8 පාරයි. 8 පාරයි. පසන් අගේ කී පාරක් වැටුණාද? 12 පාරයි. එකතු කරොත් ඔක්කොම 20යි. අන්න හරි. නේ? එහෙනම් පුතේ අපි 12 පාරක් කරා. නේද? 12 පාරක් කරා. සිරස වැටීමේ අපි කියනවා සිරස වැටීමේ සාර්ථක භාගය කීයෙන් කී පාරක් වැටුණාද? 20 පාරක් උඩ දැම්මා. සිරස කී පාරක් වැටුණාද? 8යි. 8යි. එහෙනම් සිරස වැටීමේ සාර්ථක භාගය අපි කියනවා 20න් 8යි කියලා. අගය වැටීමේ සාර්ථක භාගය ඔක්කොම 20 පාරක් උඩ දැම්මා. කී පාරක් අගේ වැටුණාද පුතේ? කීයද? 12 වතාවක්. එහෙනම් අගේ වැටීමේ සාර්ථක භාගය 20න් 12යි. එහෙනම් සාර්ථක භාගය කියන්නේ මොකක්ද? සාර්ථක භාගය කියන්නේ මොකක්ද? සාර්ථක භාගය කියන්නේ මොකක්ද? සාර්ථක භාගය කියන්නේ මොකක්ද? අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය. අපේක්ෂිත ප්‍රතිඵලය ලැබුණ සාර්ථක භාවයද අපතේ සාර්ථක භාවයද භාගයද භාගය පුතේ සාර්ථක භාගය අපේක්ෂිත ප්‍රතිඵලය ලැබුණු වාර ගණන. ඒ කියන්නේ මේකේ නම් අපි බලාපොරොත්තුනේ සිරස වැටේ කියලා. අපේක්ෂිත ප්‍රතිඵලයේ සිරස වැටුණු වාර ගණන. බෙදීම 20 කියන්නේ මොකද්ද පුතේ? 20 කියන්නේ මොකද්ද? කාසිය උඩ දැමූ වාර ගණන. මුළු වාර ගණන නේද? පරීක්ෂණය සිදු කළ
මුළු වාර ගණන එහෙනම් සාර්ථක භාගය කියන්නේ මොකක්ද? අපි යම්කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන පරීක්ෂණයක් කළා නම් ඒ අපි බලාපොරොත්තු වන ප්‍රතිඵලයේ ලැබුණු වාර ගණන පරීක්ෂණය සිදු කළ මුළු වාර ගණනින් බෙදපුවාම එන අගයට අපි කියනවා සාර්ථක භාගය කියලා. තේරුණාද? ඔව් සර්. ඔව්. හරි පුතේ මම ওই ටික ලියපු ටිකක් තියෙනවා. share screen දාන්නම්. ටිකක් බලන්නකෝ. right. සර් ඔක ලියා ගන්නවද? ඔබට ලියා ගන්න ඕනේ. ඔයාලට පේනවද මේක පොඩි වැඩි නේද? පේනවද? සර් ඔය ටික ලියා ගන්නද?